साधु 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 नमस्कार වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි ඔබ අප හැමදෙනාගේම ජීවිතවලට වටිනා කියන ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයක ඇති කරගන්න තියෙන ප්‍රගුණ කරගන්න තියෙන ලබා ගන්න තියෙන කරුණක් තියෙනවා. ඒ කාරණාව මත තමයි සියලු කරුණු කාරණාවන් සියලු ධර්මයන් එකට එකතු වෙලා තිබෙන්නේ ඒ කරුණට. ඒ කරුණ නැති කෙනාට මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් නැත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කරුණ තියෙන කෙනාට තමයි මේ ශාසනය තියෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ කුමක්වත් නෙමෙයි ඒකට කියනවා ප්‍රඥාව කියලා. ඒ ප්‍රඥාව කියන කරුණ අපේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ උපමාවකින් හරියට වහලයක තියෙන සීරු පරාල ටික එකට එකතු කරලා අර එන ගහලා හදලා තියෙනවා එකට එකතු කරලා එක ලීයකට. ඒ ලීයට කියනවා කැණි මඩල කියලා. එතකොට ආන්නේ කැණි මඩල වගේ තමයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ප්‍රඥාව කියන කරුණ. මේ ප්‍රඥාව කියන කරුණට සම්බන්ධ තව දේවල් තියෙනවා. ඒ තමයි සම්මා දිට්ඨිය කියන එක. සාමාන්‍යයෙන් විවහාරයෙන් සමහර අය විවිධ අර්ථකථනය කරන නිවැරදි දැක්ම කියනවා. ওই වගේ විදිහට කියනවා. එතකොට මේ ප්‍රඥාව නම් වූ ස්කන්ධයට ප්‍රඥා ස්කන්ධයට අයිති කරුණක් වෙනවා සම්මා දිට්ඨිය කියන කරුණත්. එතකොට ඒකයි දැන් අපි සම්මා දිට්ඨිය කියන වචනේ අපි අහලා තියෙනවානේ ධර්මයේ විවිධ තැන්වල. ලෞකික සම්මා දිට්ඨිය කියනවා, ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියනවා. ওই විදිහට තියෙනවා. එතකොට මේ සම්මා දිට්ඨිය කියන වචනේ අපිට හම්බ වෙනවා අපි දන්න විශේෂ තැනක. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්න තියෙන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී විදිහට. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් තුනකට බෙදෙනවා. සීල, සමාධි, ප්‍රඥා වශයෙන්. එතකොට එහිදී ප්‍රඥා ස්කන්ධය කියන කොටසට තමයි යන්න අයිති වෙන්නේ සම්මා දිට්ඨියත් සම්මා සංකල්ප කියන කරුණු.
එතකොට එන සම්මා දිට්ඨියට අයිති වෙනවා මේ ප්‍රඥාව කියන කරුණ එකතු වෙනවා සම්මා දිට්ඨිය කියන දෙයට. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් අතර සිදුවෙච්ච හරි ලස්සන ධර්ම සාකච්ඡාවක් තියෙනවා. ඒ ධර්ම සාකච්ඡාව වලට කියනවා වේදල්ල කියලා. මේ වේදල්ල කියන දැන් අපි අහලා තියෙනවා මේ වේදල්ල කියන වචනේ දැන් නවංග ශාස්ත්‍රූ ශාසනය කියලා අපි බුදුරජාණන්සේගේ ධර්මය ධර්මස්කන්ධය ඒ ශාස්ත්‍රූ ශාසනය ආකාර 9කට මේ බුද්ධ වචනේ බෙදෙනවනේ. සුත්ත, ගෙය්‍ය, වේයාකරණ, ගාථා, ඉති උත්තක, උදාන, ජාතක, අබ්බූත ධම්ම, වේදල්ල ආදී විදිහට ওই විදිහට බෙදෙනවා 9කට. එතකොට අන්නේදී වේදල්ල කියලා කියන්නේ පාලි වචනේ තේරුම තමයි ධර්ම සාකච්ඡාව කියන එක. ඒක ප්‍රශ්නෝත්තර සාකච්ඡාව හරිම විදිහට කිව්වොත්. ප්‍රශ්නෝත්තර සාකච්ඡාව කියලා කියන්නේ ඒ තමයි එක ස්වාමීන් වහන්සේ නමක් අහනවා ප්‍රශ්නයක් සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද ස්වාමීනි. එතකොට අන්නේ හැපැතිනේ ස්වාමීන් වහන්සේ අන්න උත්තර දෙනවා. එතකොට ඒකට කියන්නේ වේදල්ල කියලා. ඒ වගේ ධර්ම පරයයන් ධර්ම දේශනන් ඒ වගේ සූත්‍ර තියෙනවා. ඒ වගේ වේදල්ල සූත්‍රයක් තියෙන මහා වේදල්ල කියලා. කොට්ටිත මහරහතන් වහන්සේත් අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් අතර ඇතිවෙච්ච ධර්ම සාකච්ඡාව. එතකොට මේ මහා වේදල්ල සූත්‍රයේදී කොට්ටිත ස්වාමීන් වහන්සේ අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් සාරිපුත්තයන් වහන්සේ සම්මා දිට්ඨිය ඇති වෙන්න උපකාර වන්නේ මොනවද කියලා. දැන් අපි කතා කරනවා සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන. දැන් සම්මා දිට්ඨිය කියලා කියන්නේ ප්‍රඥාවේ කොටසක් කියලා අපි කියවනේ. ප්‍රඥාවට අයිති කාරණාවක්. එතකොට සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන කියලා අපි කතා කළාට අපි සම්මා දිට්ඨිය ඇති කරගන්න පින්වත්නි කියලා කිව්වට ඒකට අවශ්‍ය කරන ඊළඟ වටපිටාව සමහර විට දන්නේ නැහැ කෙනෙක් කියන්නේ. එතනින් එයාගේ කතාව සංගෙනවා. නමුත් බුද්ධ දේශනාවේ හැරි ලස්සනට තියෙනවා සම්මා දිට්ඨිය ඇති කරන්න උපකාර වෙන්නේ මොනවද කියන එක. ඒ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළ සම්මා දිට්ඨිය ඇති කරගන්න උපකාර වෙන කරුණු දෙකක් තියෙනවා. ප්‍රියාස්මතුන් වහන්සේ සම්මා දිට්ඨිය ඇතිවන්න උපකාර වන කරුණු දෙකකි. එනම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අසන්ට ලැබීමත්. ඒකට කියන පරතෝ ഘോഷය කියලා. ඊට අනුකූලව නෝනින් විමසීමත්. ඒකට කියන යෝනිසෝ මනසිකාරය. ඔන්න ඔය කරුණු දෙක. ප්‍රිය ආස්තුන් වහන්සේ සම්මා දිට්ඨිය ඇති කරවන්න උපකාර වන්නේ ඔන්න ඔය කරුණු දෙකයි. එතකොට ඔන්න ඔය කරුණු දෙක මුල් වුණොත් පමණයි කෙනෙක්ගේ ජීවිතේට එන සම්මා දිට්ඨිය ප්‍රඥාව කියන කරුණ ඇති වෙන්න උපකාර වන්නේ. ඒතර ප්‍රඥාව කියන එක කියන්නේ ඒ ප්‍රඥාව කියන වචනය සම්මා දිට්ඨිය කියන වචනේ අයිති ධර්මයට. සාමාන්‍යයෙන් අපි ගෙවදර දොරේ වැඩ කටයුතු කරනකොට දෙයක් හදනකොට හරි ප්‍රඥාවන්තයි. මොකක් හරි අලුත් දෙයක් ළමයෙක් හැදුවොත් එයාට අපි කියනවා ප්‍රඥාවන්තයි. ඒ ළමයා හරි ප්‍රඥාවන්තයි. ප්‍රඥාවන්තයි. ගගා අපි කියන මොකක් හරි කැඩිච්ච දෙයක් හරි හැදුවොත් එතකොට ඒ භාවිතේ වැරදි. එතකොට ඒක එයාගේ දක්ෂතාවයක්. ඒකට කියන්නේ. ඒකට ප්‍රඥාව නෙමෙයි. ඒකට සම්මාදිට්ඨිය නෙමෙයි කියන්නේ. ඒකට කියන්නේ එයාගේ දක්ෂතාවය. එයාගේ බුද්ධිමත් බව කියන එක. එතකොට දක්ෂතාවයේ බුද්ධිය කියන කරුණ සාමාන්‍ය ලෞකිකයි. ප්‍රඥාව සම්මා දිට්ඨිය කියන කාරණාව ලෝකෝත්තර ධර්ම මාර්ගිකයි. ධර්මයටයි දේවල්. ඒතකොට සමහර වෙලාවට හොඳට ඉගෙන ගත්තොත් ඒක අපි කියන්නේ අපි විවාහය යන්නේ ඒක අපි ළමයාට කියන හරි ප්‍රඥාවන්ත. ඒක වැරදි. ගණන් හොඳට හදන්න පුළුවන් නම් ඒ ළමයට ප්‍රඥාවන්ත ළමයි කියන. ඒක වැරදි. එයාට කියන්නේ ඒක බුද්ධිමත්. එයාගේ දක්ෂතාවය ඒක. සමුත් ඒ බුද්ධියේ දක්ෂතාවය යුතු කෙනාට සමහර ප්‍රඥාව ගෝචර වෙන්නේ නැහැ.
එතකොට දක්ෂතාවයේ බුද්ධිමත් බව කියන කරුණ මතකම නෙමෙයි ප්‍රඥාව කියන එක රඳා පවතින්නේ. කුමක් මතද? සම්මාදිට්ඨිය කියන කරුණ රඳා පවතින්නේ. ඒ තමයි පරතෝ ഘോഷයත් යෝනිසෝ මනසිකාරයත් කියන කරුණ මතයි. ඒකයි ඒ යෝනිසෝ මනසිකාරයේ පරතෝ ഘോഷය කියලා කියන්නේ බාහිරින් ලැබෙන කරුණක්. ඒ තමයි ධර්ම ශ්‍රවණය කියන කරුණ. ධර්ම දේශනාව, ධර්මයේ ඇසීම කියන එක. එතකොට ඒක කෙනෙකුට ලැබෙන්නේ බාහිරින්. කෙනෙක් තුලින් පුද්ගලිකව ඇති කරගත යුතු කරුණ තමයි ඊළඟ එක යෝනිසෝ මනසිකාරය. ඒ ධර්මයට අනුව නුවණින් විමසනවා කියන එක. ඒතර බුද්ධිමත් අය ඕන තරම් ඉන්නවා. දොස්තරලා, ඉංජිනේරුවෝ, විද්‍යාඥයෝ. ඒගොල්ලෝ ඕන තරම් ඉන්නවා. එහෙම යෝනිසෝ මනසිකාරයක් නැහැ එහෙම. සාමාන්‍ය මිනිස්සු ඉන්නවා. යමක් කිව්වට පස්සේ මේ කුසලය, මේ අකුසලය, මේ පින, මේ පව කියලා සමහර වෙලාවට පාර අතු ගන්න මිනිස්සුන්ට කිව්වොත් ඕක අතහරින්න, ඕක අකුසලයක්. එයා දක්ෂයි. එතකොට දැන් සමහර වෙලාවට අපි හිතුවේ මිනිස්සෙක් ඉගෙන ගන්න ක්‍රමයට අනුව එයා එහෙම ඉගෙන ගන්න එයා හොඳට ග්‍රැජුවේට් කරලා නම් අපි හිතුවේ එයාට මේ දේ හරි ලේසියි කියලා. ධර්මයේ එහෙම එකක් නැහැ. අවශ්‍ය වන්නේ පරතෝ ഘോഷයයි. බුදුරජාණන්ගේ ධර්මයට අනුව නුවණින් විමසීමේ හැකියාව යෝනිසෝ මනසිකාරයයි තියෙනවා නම් අන්න ඒ කෙනාට පුළුවන් බුදුරජාණන්ගේ ධර්මයෙන් ප්‍රයෝජනෙ ගන්න. එයා කොර වුණත්, එයා ලස්සන වුණත්, එයා අන්ධ වුණත්, ඊට පස්සේ එයා කැත වුණත්, එයා කළු වුණත්, එයා සුදු වුණත්, උගත් වුණත්, නෝගත් වුණත්, පොසත් වුණත්, දුප්පත් වුණත් එයාට තියෙනවා නම් එයාට බාහිරින් ලැබෙන පරතෝ ഘോഷයත් පුද්ගලිකව ඇති කර ගන්නා වූ ඒ පින් බලයෙන් ඔහුට ලැබෙන පිනක් සමග ලැබෙන දෙයක්. යෝනිසෝ මනසිකාරය කියන්නේ පිනක උපකාරයක් තියෙනවා. ඊට අනුව අන්න යුතුයි නම් එයාට ප්‍රඥාව, සම්මා දිට්ඨිය ඇති කර ගැනීමේ භාග්‍ය උදා වෙනවා. එතකොට සම්මා දිට්ඨිය ඇති වෙන්න මූලික වෙන කරුණු දෙක. එතකොට මේ සම්මා දිට්ඨිය මූලික කොටස් දෙකක් තියෙනවානේ. ලෞකික, ලෝකෝත්තර වශයෙන්. එතකොට ලෞකික ලෝකෝත්තර කියන ඒ කරුණු දෙක ඇති වෙන්නම තමයි මේ කරුණු දෙක කරණාව ඕන වෙන්නේ. ලෞකික වශයෙන් ගත්තොත් තියෙන්නේ ඒ තමයි අපි දන්නවා දානීය විපාකයට, බුද්ධ පූජාවන්ගේ විපාකයට, අත්ති දින්නම්, අත්ති ඉට්ටම්, අත්ති හුතම් ඔය විදිහට අපි අහලා තියෙන්නේ. ධර්මයේ තියෙන ලෞකික සම්මාදිට්ඨි 10ක් ආකාර 10කට රැකී ආරක්ෂා කටයුතු කිරීම විපාකයට, බුද්ධ පූජාවන්ගේ විපාකයට, මව කියා විශේෂ කෙනෙක් සැලකිය යුතු කෙනෙක් ඇත, පියා කියා විශේෂයෙන් සැලකිය යුතු කෙනෙක් ඇත. අන ලෞකික සම්මාදිට්ඨිය. ඊට පස්සේ කර්මඵලයන්ගේ විපාකයට, මෙලොව ඇත, පරලොව ඇත, ඕපපාතික සත්‍යය ඇත. ධර්මය අවබෝධ කළා වූ ඒ සමනක් බ්‍රාහ්මණීන් වහන්සේලා සිටිනවා. මගපරලාභී උතුමන් මාර්ගඵලයන් තියෙනවා කියන එක. එතකොට අන්නේ කරුණු 10 තමයි ලෞකික වශයෙන් තැති කරගන්න ඕනේ මූලිකව ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්න කලින්. එතකොට ලෞකික සම්මාදිට්ඨිය ඇති වෙන්න තේ කරුණු 10 කෙරෙහි ඇති වෙන්නත් උපකාර වෙන්නේ මොකක්ද? පරතෝ ഘോഷයයි යෝනිසෝ මනසිකාරයත්ම තමයි. මොකද ඕන තරම් මිනිස්සු ඉන්නවා එහෙම දන් දෙන්න කියලා ඇහුවට දානේ විපාක පිළිගන්නේ නැති අය. ඕන තරම් මිනිස්සු ඉන්නවා අම්මට තාත්තට සලකන්නේ නැති අය. ඉතින් එහෙම ලෞකික සම්මාදිට්ඨියේ යුක්තයි නම් එහෙනම් වැඩිහිටි නිවාස බිහි වෙන්න බෑනේ. ඒතර ගොඩාක් වැඩිහිටි නිවාස වල ගිහිල්ලා අපි කතා බහ කරලා තියෙනවනේ. ඒ වගේ ඉන්නේ කවුද? ඒ වගේ ඉන්නේ මේ සාමාන්‍යයෙන් මේ කුණු අදින මිනිස්සයාගේ අම්මා තාත්තා නෙමෙයි ඉන්නේ. මේ මිනිස්සයා කොහොම හරි අම්මා තාත්තට සලකනවා. හොඳට බැලුවොත් පුතා එංගලන්තේ කියනවා, දුව ඕස්ට්‍රේලියාවේ කියනවා. එතකොට ඒ වගේ හොඳ ලොකු V8 වලින්, BMW වලින්
අවුඩි වලින් බැහැලා යන මිනිසුන්ගේ අම්මලා තාත්තලා තමයි ඒ වගේ ඉන්නේ. ඒතර අපි ඒ වගේ එක් වාහනයක ගිහිල්ලා යා බැස්සහම මොකද? හරි ප්‍රඥාවන්තයි යා. හරි පින්වන්ත දෙයියනේ. මොන පින්ද පව්කාරයෙක් නේ දෙමාපියන් සලකන්නේ නැත්තේ. එතකොට අපි හිතන්නේ ආන්නේ එහෙමනේ. අන්න ඒකයි මේ බාහිරින් මේ කරුණු කාරණාවන් මේ ධර්මයට අදාළ දේ සොයන්න බෑ කියන්නේ. එතකොට ලෞකික සම්මාදිට්ඨිය. එතකොට දානීය විපාක. එතකොට ඕන තරම් සමහරු ඉන්නවා දානීයට ගරහන අය. දානීය කියන දේ කාට දුන්නත් පින් රැස් වෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කළේ ඇහුවනේ ඇවිල්ලා ස්වාමීනි දානේ දෙන්න ඕනේ කොතනද? හිත පහදින තැනට දන් දෙන්න කිව්වා. භාග්‍යතුන් වහන්සේ එහෙමයි දේශනා කළේ. හදිතුමා ඇවිල්ලා ඇහුවනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොතෙන්ටද දන් දෙන්න ඕනේ කියලා. ඔබට හිත පහදින තැනට දෙන්න. ඊළඟට අහනවා කොතෙන්ට දුන්නොත්ද මහත්ඵල මහානිසංස? දැන් ඒක තේරෙන්නේ ඒක ප්‍රශ්න දෙකක් කියන එක. මහත්ඵල මහානිසංස වෙන්න දන් දෙන්න ඕනේ කොතනද කියන එක එකක්. දන් දෙන්න ඕනේ කාටද කියන එක තව එකක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඔබට හිත පහදින තැනට දෙන්න. ඊට පස්සේ දෙන දානි මහත්ඵල වෙන්නේ කාට දුන්නොත්ද? අන්න සංඝයාට දෙන්න. එතකොට මේ දානී ආනිසංස ගැන අන්න දන්න කෙනා එයා සංඝයාට පුදලා මහත්ඵල මහානිසංස කරගන්න. එතකොට අනිත් තැන් වලට දන් නොදිනවද කියන්නේ? නෑ ඒත් වලට දෙනවා යා. මොකද අද කාලේ ගොඩාක් අය දානය ගැන කතා කළාට දානය ගැන අනුමෝදන් වෙන්න ගොඩාක් අයට බෑ. දින දානයක් අනුමෝදන් වල දීරෝච දානං අනුමෝදමානෝ තේනේව සෝහෝති සුඛී පරත්ත. දුන් දානයක් අනුමෝදන් වෙලත් සුගතිය යන්න පුළුවන් කියලයි බුද්ධ වචනේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළේ. ඇයි ඒ තරම් ඒ අමාරුයි. අද ගොඩාක් අය අපි අහලා තියෙනවා මම මෙහෙම දානියක් දුන්නනේ කියනකොට සාදු සාදු කියලා අනුමෝදන් වුණාට යට හිතින් පුපුරනවා. මුනුත් මෙහෙම කරානේ කියලා. එතකොට දානෙටත් මිනිස්සුන් තුල ඊර්ෂ්‍යාව තියෙනවා. ඒ ආයුෂයට ඒ ලැබෙන වර්ණයටයි දානෙන් ලැබෙන්නේ දෙන්නේ. එතකොට මේ සාමාන්‍ය මේ අධ්‍යක්ෂ සාදු සාදු කියනවා කියන එක ඒක ලේසි දෙයක් නෙමෙයි. ඒ සාදු සාදු කියලා දෙන දානය හරියට අනුමෝදන් වෙන්න පුළුවන් වෙන්නේ සත්පුරුෂයෙකුට. ඇයි දානේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කොහොමද? දානම් භික්කවේ සත්පුරුෂ පඤ්ඤත්තම් පණ්ඩිත පඤ්ඤත්තම්. නෝනතියන් පණ්ඩිතයින් නෝනතියන් විසින් සත්පුරුෂයෙක් විසින් පනවන දෙයක්. ආන්න ඒකයි. එතකොට මේ සාදු සාදු කියන හැමෝම අපිට හිතන්න අමාරුයි එහෙම දානේ අනුමෝදන් වෙනවා කියන එක. මොකද ඒ ස්වභාවයන් තේරෙනවා ටික මොහොතක් ගියාට පස්සේ. අන්න ඒකයි. ඒ ලෞකික සම්මාදිට්ඨිය සිතු කාරණාවනුත් එකිනෙක ඇති කරගන්නවා කියන එක බොහෝම දුෂ්කරයි. ඊට පස්සේ රැකී ආරක්ෂාවේ කටයුතු වල විපාක. ඉතින් රැකී ආරක්ෂාව හරියට කරනවා නම් ඒ කරන රැකී ආරක්ෂාව තුලුනුත් පින් රැස් වෙනවා කියන කවුරුද පඩියක් හම්බෙයි. නමුත් ඒ දේ හරියට කළුනුත් ඒකෙත් පිනක් රැස් වෙනවනේ. අද ගොඩක් අය ඒක දන්නේ නැහනේ. අද මේ පොඩි දෙයට පොඩි කාරණා විශ්ස ගන්න බැරුව ඔය දැන් ඔය ස්ට්‍රයික් කරන්නේ සමහර දුම්රිය එහෙම හැමදාම මිනිස්සු එල්ලිලා යන්නේ රිලව් වගේ කෝච්චි වල යන්නේ වවුල්ල වගේ. එතකොට මේ මිනිස්සු පඩි නැතුවද කණ්ඩ නැතුවද? එතකොට මේ ලාමක අරමුණකින් පුද්ගලයාව හසුරවනවා. දේශපාලනයෙන්. එතකොට මේ ලාමක ඒ නීච දේශපාලනයෙන් හසුරවීම නිසා මේ පුද්ගලයා අහුවෙලා යනවා. සමාධියට තිබ්බනම් එහෙම වෙන්නේ බෑනේ. එතකොට ආන්නේ ඒකයි රැකී අපි මේ කිව්වට හරියට කළොත් හරියට විපාක තියෙනවා ඒදී.
ඊළඟට කර්මඵල විශ්වාස ගැන ඉතින් කියන්න ඕනේ නේ. එහෙනම් ඉතින් අද පේනවනේ මේ. අද ඉතින් ආරක්ෂාව බාර දීලා ඉන්න අයමනේ මිනි මරන්නේ. දැකලා ඇතිනේ මේ අද සමාජයේ වෙන දේවල්. වැටත් නියරත් අර ඉතින් කයිනම් ඉතින් කාට කියන්නද කියලා අහලා තියෙනවනේ. ආන්නේ ඒකයි. එතකොට එහෙමනම් ඉතින් එහෙම කර්මඵලයන් විශ්වාසයේ තේරෙනවනේ මිනිසුන්ගේ. ප්‍රාණඝාතයමයි, හොරකමමයි. ඉස්සරනම් මිනිසෙක් මෙරුවොත් මිනිහ හම්බ වෙනවා. අද බෙල්ල කොහෙවත් කඳ කොහෙවත් කඳ තියෙන බෑග් වල. ඉතින් එහෙමනේ අද මිනදනම් මිනිහ හරි දකින්න පුළුවන්. අද කෑලිනේ තියෙන්නේ. එතකොට ඒ තරම් මිනිස්යාගේ හිතක තියෙන පිරිහීම බලන්නකෝ. එතකොට එහෙම ඉන්නේ ලෝකයකට 아무තුවෙන් මේ කර්මඵල විශ්වාසයේ තියෙනවා මේ මිනිසුන්ට කියන එක හිතන්න පුළුවන්කමක් නැහැනේ. මේ තිබුණා නම් එහෙම වෙන්න බෑනේ. එතකොට මේ ලෞකිකව ආйти ලෞකික සම්මාදිට්ඨිය ඒක කාරණාවක්. ඒතකොට නැත්තේ කෙනාට පාරතෝ ഘോഷයයි චතුරාර්ය සත්‍ය ධර්මය අසන්ට ලැබීමත් යෝනිසෝ මනසිකාරයත් නැති එකයි. එයාට තමයි පෞකාරය කියන්නේ. එතකොට මේ කාරණාව බාහිරින් මේ කරුණු දෙක ලැබීම නිසානේ දේශනාව තුළ තියෙන සම්මාදිට්ඨිය ඇති වෙන්න උපකාර වෙනවා කියලා. එතකොට මෙලව පරලොව ඕපපාතික සත්වය සමහර ඕන තරම් බණ කියන අයත් බණ අහන අයත් ඕන තරම් කියන අපායත් මෙහි പ്രേත ලෝකෙත් මෙහි නිරයත් මෙහි ගගා කියන්නේ. එතකොට තේරෙන ඕපපාතික උපත ගැන බණ කිව්වත් බණ ඇහුවත් ඒලගේ තියෙන්නේ කොතනද කියන එක. ඒතර කොච්චර අනතුරක්ද. එතකොට ඒ ආකාරයට ඒ ලෞකික සම්මාදිට්ඨිය ප්‍රගුණ ඒ ලෞකික සම්මාදිට්ඨිය ඇති කර ගැනීම තුලින් සාක්ෂාත් වන්නා වූ ඊළඟ කරුණ තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒ තමයි දුක්ඛේ ඥාන. දුක පිළිබඳ අවබෝධ ඥානින් යුතුයි. දුක්ඛ සමුදය ඥාන. දුක හටගන්නේ මෙහිමයි. දුක්ඛ නිරෝධේ ඥාන. දුක නිරුද්ධ වන්නේ මෙහිමයි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥාන. දුක නිරුද්ධ වන මාර්ගය මේකයි කියලා. එතකොට ඊට කලින් ඇති කරගත යුතු කාරණා 10ක් එහෙම් පිටින්ම තියෙනවා. එතකොට ලෞකික සම්මාදිට්ඨිය පරිපූර්ණයෙන් ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත්වීම තමයි අන්න සෝවන් වුණා කියලා කියන්නේ. එතකොට ඒ සෝවාන් භූමියට පැමුණුණාට පස්සේ තමයි එයාගේ ශ්‍රද්ධාව ස්ථිර වන්නේ. එතකන් ශ්‍රද්ධාවන්තයි කෑ ගැහුවට එහෙම කියන්න බෑ. ධර්මයට අනුව කතා කළොත්. සෝවාන් ශ්‍රාවකයට තමයි සෝතාපට්ටි සංයුක්තිය තියෙනවා භාගතුනක දේශනා කළා. සිංහනාද කරනවා නම් සිංහනාද කරන්න පුළුවන් කියන්නේ මට ශ්‍රද්ධාව ස්ථිර වුණා කියලා. අද නරිනාද නේ තියෙන්නේ. නිකම් මේ බිම්මඩේ වැන්ද කියලා එහෙම ඉතින් ශ්‍රද්ධාව හොයන්න කියලා එහෙම දේශනා කොහෙවත් නැහැ නේ. එහෙම සූත්‍රයේ කොහෙකුත් නැහැ හම්බෙලා දේශනා කරලා විනය තුලත් නැහැ කොහෙවත්. අභිධර්මයේත් නැහැ කොහෙවත්. එතකොට ධර්මයෙන් ඇති කරගත්තා වූ දෙයක් තමයි ඒ ශ්‍රද්ධාව ස්ථිර වෙන්නේ. ඒ ශ්‍රද්ධාවට තමයි අචලා සුප්පතිට්ඨිතා. මනාකොට පිහිට වචලා සෙලවෙන්නේ නැති සුප්පතිට්ඨිතා. සූ කියන්නේ මනාකොට, පතිට්ඨිතා කියන්නේ පිහිටපු. අන්න ශ්‍රද්ධාව. ඒක නිකම් මේ ගොඩේ පහේ එකක් නෙමෙයි. එතකොට ඒ ශ්‍රද්ධාව තුල ඒ ශ්‍රාවකින් වහන්සේ ඒ උතුමන් වහන්සේලා හොයන්නේ මෙයා සිල්වත්ද, මෙයා දුසිල්වත්ද, මෙයා උඩින් දයන්නේ, මෙයාට පොළවේ යටින් කිමිදලා ඉන්න පුළුවන්ද, මෙයා පාරේ බහැලා දයන්නේ, ඇවිදන් යන කෙනෙක්ද. ඉතින් අද මිනිස්සුගේ තියෙන එහෙම එකන්නේ. මාත් කනවද හොරෙන් ඇවිල්ලා බලනවා, දොරේ දැස්සෙන් බලනවා ඇවිල්ලා ඒත් කරලා. එහෙම ශ්‍රද්ධාවනේ අද තියෙන්නේ. ඒතකොට ඒ වගේ ශ්‍රද්ධාව දැන් බලන්න උග්ගසිතුතු මහත්හලවක උග්ග වෙන්න ඕනේ. දේශනාවේ තියෙන්නේ. දන් එයා දානේ බෙදනවා කියනවා. දානේ බෙදෙන සත්හලවක කියන්නේ අනාගාමී උතුමන් වහන්සේ නමක්. ගිහි ශ්‍රාවකයට වෙන්න කිව්වේ ඒ වගේනේ අපේ භාගතුන් වහන්සේ. දානේ බෙදනකොට ඒ උත්තමයාට හිතෙන් හිත දකින්නත් පුළුවන්. ඒ උත්තමයාටම තේරෙනවා කියන එහෙම නැත්නම් දෙවිවරුත් ඇවිල්ලා කියනවා කනට කරලා
දානේ බෙදනකොට ඔයා දැන් ඔය දානේ බෙදෙන භික්ෂුව සෝවාන්. ඔයා දැන් ඔය දානේ බෙදෙන භික්ෂුව සකදාගාමි. ඔයා දැන් ඔය දානේ බෙදෙන භික්ෂුව දුස්සීලයි. ඔයා දැන් ඔය දානේ බෙදෙන භික්ෂුව පරාජිකා. ඔයා දැන් ඔය දානේ බෙදෙන භික්ෂුව අනාගාමි. ඔයා දැන් ඔය දානේ බෙදෙන භික්ෂුව පඨම ධානලාභී කියනවා. ඒ කොයි දේ කිව්වත් හිත අපහදව ගන්නෑ කියනවා. දුස්සීල භික්ෂුවට රහතන් වහන්සේ සිට මගපරලාභී සියලු උතුමන් වහන්සේලාටත් එකම ලෙස තමයි සිත පවත්වගෙන දම් බෙදන්නේ කියනවා. ආද දෙවියෙක් ඇවිල්ලා ආද දෙවියෙක් නිකන් හීනේ දෙවියෙක් නෙවෙයි භූතයෙක් ඇවිල්ලා කිව්වත් අද මේ භූත කතා අහා ඉන්න මිනිසුන්ට ඒ වගේ ඇත්ත දෙවුරු ඇවිල්ලා ওই විදිහට කිව්වොත් අද චූන් වෙන මිනිස්සයාට මොනවා කරයිද? බතුත් නැහැ, බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. කණ්ඩත් නැහැ. ඒ වගේ ඇවිල්ලා කමේ දෙවිවරු කනට කරලා කිව්වේ. මෙහෙමයි කියලා. ඒත් හිත අපහද අන්න ශ්‍රද්ධාව. ඒගොල්ලෝ මේ මඩේ පෙරලා වෙන්දි නෑ. එතකොට මේක ඒ සම්මා දිට්ඨියක තුලින් ඇති කරගත්තා වූ ඒ ප්‍රඥාව කියන්නේ ඒකට. ඒ ප්‍රඥාව තුලින් ඇති කරයි. ප්‍රඥාව කියන කරුණට තමයි අර පරාල ටික ඔක්කොම එකතු වෙලා තියෙනවා වගේ කැණි මඩලට. ඒ ශ්‍රද්ධාව එකතු වෙලා තියෙන්නේ ප්‍රඥාවත් එක්කයි. ඒ සීලය එකතු වෙලා තිබ්බේ ශ්‍රද්ධා, ඊට පස්සේ විරිය, සති, සමාධි, ඒ ඉන්ද්‍රිය ධර්ම සියල්ල ප්‍රඥාව නම් කැණි මඩලට එකතු වෙලා තියෙන්නේ. ඒකයි. එතකොට අද කාලේ මේ නිකන් චූන් වෙන මිනිස්සෙයින්ට තියෙන වගේ එකක් නෙමෙයි මේ සද්ධාව කියලා කිව්වේ. ශ්‍රාවකයින්ට තියෙන පැහැදීම. ඒ සම්මා දිට්ඨිය තුළ තිබෙන ශ්‍රද්ධාව කියන එක. ඒක නොසෙල් වෙනවා මනාවකට පිහිටනවා කිව්වේ. අනිශ්‍රද්ධාව කොහොමද කිව්වේ? පරඬැල වගේ. එහෙන් හුලං ගහනකොට කනට කරලා අද කිව්වනම් කොහොමද? ওই භික්ෂුව කාලා බුදියන කෙනෙක් ඔයා දානේ දීලා කියලා කිව්වොත් එහෙම අද අම්මලාට කාට හරි දාන දෙන අයට එතනම පොළවේ ගහන බත් එක අනිවාර්යයි. ඒකට ආන්නේ වගේ පිද්ගලයෝ අද ඉන්නවා. නැතුව නෙමෙයි. අර වගේ හොඳ ගුණවත් අයත් ඉන්නවා අහිංසක. 100ක් ගත්තොත් 99ක් ඉන්නේ අර පහේ. එක්කෙනෙක් වගේ තමයි ගුණවන්ත අය ඉන්නේ. ඒකයි අද වෙනස. එතකොට ඒ ලෞකික ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වෙන්නේ භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ දේශනා කරන අංග 5කින් ලබන සම්මාදිට්ඨිය චිත්ත විමුක්තිය විමුක්ති ඵලය ආනිසංස කරගෙන ප්‍රඥා විමුක්ති ඵලය ප්‍රඥා විමුක්තිය ආනිසංස කරගෙනයි තියෙන්නේ කියනවා. දැන් පරතෝ ഘോഷේනුත් යෝනිසෝ මනසිකාරයත් උපකාර වෙනවා කියවන සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. ඒ සම්මාදිට්ඨිය තුලින් ලෞකික ලෝකෝත්තර වශයෙන් ඇති කර ගන්නා වූ සම්මාදිට්ඨියෙන් අන්න ඔහුගේ ප්‍රඥාව තමයි වැඩෙන්නේ. එතකොට මේ සම්මාදිට්ඨිය ඇතිවන්නේ ලෞකික ඒවා ලෝකෝත්තර වේ ප්‍රඥාව මෝරන්න කරුණු 5ක් තව උපකාර වෙනවා. ඒ තමයි කරුණු 5කින් අනුග්‍රහ ලබන සම්මාදිට්ඨිය නිසයි චිත්ත විමුක්ති ඵලය ඇතිවන්නේ. චිත්ත විමුක්ති ඵලය ආනිසංස කරගන්නේ ප්‍රඥා විමුක්ති ඵලය ඇතිවන්නේ ප්‍රඥා විමුක්ති ඵලය ආනිසංස කරගන්නේ ප්‍රිය ආස්තුන් වහන්ස සම්මා දිට්ඨියට සීලේනුත් ආනිසංස ලැබෙනවා. ඔන්න එක කරුණු 5කින් කියවනේ. එතකොට අර පරතෝ ഘോഷයෙන් යෝනිසෝ මනසිකාරය තුලින් ඇති කරගත යුතු දේවල් වලින් ලබා ගන්නා වූ දේවල් වලින් ඇති කරගත යුතු දේ තමයි කෙනෙක් පුද්ගලිකව. ඒ තමයි සීලයේ අනුග්‍රහ ලැබිය යුතුයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. ධර්මඥානිනුත් අනුග්‍රහය ලැබෙනවා. අන්න ධර්මඥානිය ඕනේ. ඒකයි දැනුම අවශ්‍යයි කියලා කියන්නේ. ඊළඟට ධර්ම සාකච්ඡාවෙනුත් අනුග්‍රහය ලැබෙනවා. ධර්ම සාකච්ඡාවක් ඕනේ. ඉතින් අද ධර්ම සාකච්ඡාවල් හොඳට නෝනින් ඉමසලා තමයි ඉතින් අහන්න ඕනේ. මොකද අද ගොඩාක් ධර්ම සාකච්ඡාවල අවසානයේ තියෙන්නේ ගුටි බැටවලින්. වාද විවාදේ. වාලියකින් තමයි අවසන් වෙන්නේ සාකච්ඡා. මොකද ඉස්සර නම් බුද්ධානුශාසනාව තුළ තියෙන්නේ ධර්ම සාකච්ඡාව කියන කරුණ භාගතුන් වහන්සේගේ දේශනාව තුළ තියෙන්නේ එය
විමුක්ත ආයතනයක් විදියට. විමුක්තිය ඇති කර ගැනීම නිවන පිණිස උපකාර වන එක්තරා ආයතනයක් ධර්ම සාකච්ඡාව කියන්නේ. මොකද අද වර්තමානයේ තුල තියෙන බොහෝ ධර්ම සාකච්ඡාවල ආයතනය වෙන්නේ ගුටි කෙලියක්. එතකොට ඒ නිසා ධර්ම සාකච්ඡාවලට වඩා අද පොතපත කියවගෙන ඒ පොතපත කියවනවා කියලා කියන්නේ මේකයි. ඒ තමයි සූත්‍ර අධ්‍යයනය කරන්නේ. විනය තියෙනවා. සූත්‍ර දැනුම හොඳට ඇති කරගත්ත කෙනෙකුට නම් අභිධර්මයක් කියවන්න පුළුවන්. එතකොට ඒ තුල හොඳටම ඇති. මොකද අද මිනිස්සෙකුට ගොඩාක් අයට දැකලා තියෙනවා තේරෙනවා. මේ පොඩි කාරණාවක් අල්ලගෙන මහා පැය ගණන් කතා කරනවා ඇතුළ බොල් මහා. ද්වේෂය ගැන කතා කරනවා ද්වේෂයෙන් ඉන්නේ. ඊර්ෂ්‍යාවෙන් නිදහස් වීම ගැන කතා කරනවා කුහකකම්මයි ඊර්ෂ්‍යාකම්මයි එකයි. එතකොට ඇතුලේ බොල් ස්වභාවයත් එක්ක මේක කරන්න බැහැ අමාරුයි. ඒතර ඒකට උත්සාහයක්වත් ඉවසීම ගැන ගොඩාක් අය කතා කරනවා නැත්නම් යාට ඉවසීම. ඒතර එහෙම ලෝකෙක ඒ සාකච්ඡාව ඕනේ ධර්මඥානය ඇති කරගෙන ඒ ධර්මයට අනුව නූනින් විමසගෙන ඉන්න එක අද ගොඩාක් මොකද අද ධර්ම සාකච්ඡාවල ගොඩාක් අවසානයේ මාන්නේ ඉතුරු වෙන්නේ. මම මෙහෙම කළා මෙහෙම කතා කළා මට මෙහෙම පුළුවන් මම අර පොත කියවුවා. එහෙම ධර්ම සාකච්ඡාවක එහෙම වෙන්න බෑ. විමුක්ත ආයතන සූත්‍රයේ තියෙන ධර්ම සාකච්ඡාවේ අවසානයේදී ඔහුගේ සිත ශාන්ත වෙනවා. ඔහුගේ සිත නිවෙනවා. ඔහුගේ කය මනස සැහැල්ලු වෙනවා. ඒ සමාධිය පිණිස උපකාරන. අන්න ඒ පැත්තකට ඒ සාකච්ඡාව යනවා නම් ඒ ආනිසංස කරගෙන ඊට පස්සේ නිබ්බිදාය විරාගාය නිරෝධාය නොවැල්ම ඇති වෙනවා. විරාගය ඇති වෙනවා. සංසිඳීම ඇති වෙනවා. අන්නේ සාකච්ඡාවකින් ඒ ධර්ම සාකච්ඡාවකින් ඒ කරුණු ටික වෙනවන්නම් අන්නේ සාදු සාදු කියලා ඇහුම්කන් දිය යුතු අනුමෝදන් විය යුතු සාකච්ඡාවක් වෙනවා. අන්න ඒකට කියන්න පුළුවන් ධර්ම සාකච්ඡාව කියලා. විමුක්ත ආයතන සූත්‍රයේ තියෙන එහෙමයි. එතනින්නේ මාන්නේ අර ගුටි කෙලි නම් ඒක ඉතින් මෙහෙන් එකයි එහෙන් එකයි නම් ඒක ඉතින් අර ලෝකයට ඉතින් චූන් වෙන්නයි මෙහෙන් එකක් දානකොට එහෙන් වෙන්නේ. අද නිකන් අර පෙඳි මිනිසයාට ඉතින් ඔය වගේ වනේ තියෙන්නේ. පොඩි වීඩියෝ කෑල්ලක් දැම්ම යා බයිනකොට මෙහෙන් දානවා මේ. ඒවා ඉතින් සාමාන්‍ය ඉතින් අර පොඩි ළමයිගේ මානසිකත්වනේ. ඉතින් ඒවට සාකච්ඡා කියන්න පුළුවන්. ධර්ම සාකච්ඡා කියන්න බෑ. ධර්ම සාකච්ඡාව තුළ ඉස්මතු විය යුත්තේ බුදුරජාණන්සේගේ බුද්ධ වචනය පමණයි. ඒ බුද්ධ වචනේ ඉස්මතු වීම තුළින් නොයල්ම විරාගයේ සංසිඳීම නිරෝධය තමයි ඇති විය යුත්තේ. වෙන කිසිවක් ඇති වෙනව නම් එතන අර්බුදයක්. එතකොට ඒ සාකච්ඡාව අන්න සම්මා දිට්ඨියට අනුග්‍රහය පිණිස පවතින්නේ නැත. විරාගයේ නිරෝධයේ පිණිස උපකාර වන සාකච්ඡාව අන්න සම්මා දිට්ඨියට අනුග්‍රහය පිණිස උපකාර වන අංගයක්. එතකොට සීලය, ධර්මඥානය, ධර්ම සාකච්ඡාව, සමත විදර්ශනා. ඔන්න කරුණු පහ. සමත විදර්ශනය කියන්නේ භාවනාව. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, දේවතානුස්සති, ඡාගානුස්සති, මරණානුස්සති ඒවත් සමත භාවනා. විදර්ශනාව තමයි අනිත්‍ය දුක්ඛ අනාත්මය සිහි කිරීම. එතකොට ඔන්න ඔය කාරණාවන් පහ මුල් වෙනවා ලෞකික ලෝකෝත්තර වශයෙන් සම්මාදිට්ඨිය. ඉතින් මැද අපි මේ සම්මාදිට්ඨිය ගැන කතා කරන්නේ දැන් මේ දායකත්වයේ දරන පින්වතුන්ගේ ඉල්ලීම තමයි මේ සම්මාදිට්ඨිය ඇති කරගන්නා වූ ආකාරය ගැන දේශනා කරන්න කියලා. එතකොට මේ උපකාර කරගත්තේ අද අපි මේ මහා වේදල්ල සූත්‍රයේ මේ කරුණු ටික. එතකොට ඒ විදිහට පරතෝ ഘോഷේනුත් යෝනිසෝ මනසිකාරයෙන් සීලයෙන් ධර්ම සාකච්ඡාවෙන් ධර්මඥානයෙන් සමත විදර්ශනාවෙන් උපකාර වන්නා වූ ඒ සම්මා දිට්ඨිය අන්න ලෞකික ලෝකෝත්තර වශයෙන් ඇති කරගත්තට පස්සේ සම්මා දිට්ඨියෙන් යුතු කෙනාට කියන ප්‍රඥාවන්තයා කියලා. ඒක ලස්සනට අහනවා. කොහොමද සාරිපුත්ත මහරහතන් වහන්සේ කොට්ටිත මහරහතන් වහන්සේ ඒ කාරණාව අහනවා. දැන් ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියවේ ආර්ය සත්‍ය හතර පිළිබඳ අවබෝධ ඥානෙයි. ඒකටම තමයි ප්‍රඥාවන්තයි කියලා කියන්නේ. ඒ තමයි තියෙනවා. කොහොමද අහනවා කොට්ටිත මහරහතන් ප්‍රිය ආස්පිතුන් වහන්සේ ප්‍රඥා රහිත කෙනා කියලා කියනවා.
ප්‍රඥා රහිත කෙනා කියලා කියන්නේ කොපමණකින්ද? ඒ තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ එතකොට දේශනා කරනවා අවබෝධයක් නෑ. කුමක් ගැනද? දුක, දුකේ හට ගැනීම, දුකේ නිරෝධය, දුක නිරුද්ධ කරන මාර්ගය ගැන. ඒ කෙරෙහි අවබෝධයක් නැහැ කියන්නේ ප්‍රඥාව රහිතයි. ඒ කෙරෙහි අවබෝධයක් නැහැ කියන්නේ ලෞකික සම්මාදිට්ඨියවත් ලෝකෝත්තර වශයෙන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය කොහොමද නැහැ කියන එකනේ. ඊට පස්සේ ප්‍රඥාව වන්ත කෙනා කියන්නේ කොහොමද කියලා අහනවා. ඒ තමයි කියන අවබෝධ කරනවා. ඒ තමයි කුමක්ද? සාරිපුත්ත මහ රහතන් මේ තමයි දුක. දුක්ඛේ ඥානං. දුක්ඛ සමුදය ඥානං. මේ තමයි දුක හට ගැනීම. මේ තමයි දුකේ නිරෝධය. මේ තමයි දුක නිරුද්ධ කරන මාර්ගය කියලා අන්න අවබෝධ ඥානයේ යුතුයි. ඒ කිනට කියන ප්‍රඥාවන්තය කිව්වේ ලෝකෝත්තර සම්මාදිට්ඨියටමයි. එතකොට ඒ විදිහට ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත් වෙන උතුමන් වහන්සේට තමයි ප්‍රඥාවේ පරිපූර්ණත්වයක් කරා යන්න පුළුවන් වෙන්නේ. ඒ ප්‍රඥාව සම්පූර්ණයෙන්ම පරිපූර්ණ වීම තමයි අන්න අරහත්ත්වය කියන්නේ. එතකොට ඒ තමයි දැන් අහනවනේ ප්‍රිය ආස්පතුන් වහන්සේ අවබෝධ කරන්නේ මොකකින්ද කියලා අහනවා. ඒ තමයි කියන ප්‍රඥා ඇසින් තමයි අවබෝධ කරන්නේ කියනවා. ඒ ප්‍රඥා ඇස කියලා කිව්වේ අර පරතෝ ഘോഷයට යෝනිසෝ මනසිකාරයටයි. යෝනිසෝ මනසිකාරයෙන් තමයි මේ අහනවා. ඊට පස්සේ ප්‍රඥාවේ ඇසේ ඇති ප්‍රයෝජන මොනවද? මේ සූත්‍රයම අහනවා. ඒ තමයි කියන මොකද්ද? ප්‍රිය ආස්පතුන් වහන්සේ ප්‍රඥාව විශේෂ ඥානය ලබා ගැනීම පිණිස ප්‍රයෝජනීය කරයි. පූර්ණ අවබෝධය ලබා ගැනීම පිණිස ප්‍රයෝජනීය කරයි. කුසල් අකුසල් ඇති කර ගැනීම පිණිස, අකුසල් ප්‍රහාණය පිණිස, කුසල් ඇති කර ගැනීම පිණිස ප්‍රයෝජනීය කරගෙන තියෙන්නේ. ඒකනේ ධර්මයේ තුල තියෙන්නේ හරි ලස්සනට බුද්ධ වචනයේ තුල විස්තර කරලා කතං කති ඥාන පතාය සික්කි. ඥානපතේ කුමක්ද කතං කති ඥානපතේ හික්මෙන කෙනාට තමයි මේ ධර්මයේ ඇති කරගන්න තිබෙන්නේ කියලා. ඒ ඥානපතේ තමයි මේ චතුරාර්ය සත්‍ය. එතකොට දුක පිළිබඳව අවබෝධයකින් යුක්තයි. ඉපදීම, ලෙඩවීම, මරණය, ශෝකය, දුක්, දුම්නස්, සුසුම්හෙලීම. ඒ දුක්. එතකොට මේ දුක ඇතිවන්නේ කුමක් ඇති කැල්ලේද? දුක්ඛ සමුදය ඥානං. තණ්හාව ඇති කල්ලි. ඒ තණ්හාව තමයි දුක හට ගැනීම කියලා කියන්නේ. එතකොට ඒ දුක හටගන්නේ තණ්හාවෙන් කියලා අවබෝධය තියෙන කෙනාට එයාට කවදාවත් කේන්දර පස්සේ යන්න බෑනේ. එතකොට එයා කවදාවත් එයා විහිළුවටවත් කේන්දරේ බලන්නේ නැහැ. සෝවාන් ශ්‍රාවකයා ගිහිලා කේන්දරේ බලන්න යන්නේ නෑනේ. රාහු කාලේ බලන්න යන්නේ නෑනේ. පොඩ්ඩක් බලමු අපි පොඩ්ඩක් චෙක් කරලා බලමු. එහෙමවත් නෑ. මේ පොඩි සුළුවෙන් එහෙම මේ වැඩ නෑ. ඒක ඍජු භූතංච දර්ශන. දර්ශනේ ඍජු, දර්ශනය ඍජුයි කෙලින් කියලා කිව්වේ. ඒ ශ්‍රාවකයන් වහන්සේගේ ඒකට තණ්හාවයි දුක හට ගැනීම. ඒ තණ්හාව නිරෝධය තමයි යන නිවන. අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ය නලෝ විදිහට තියෙන ධර්මයේ තුල ධම්සප්පවතුන් සූත්‍රය විස්තර කරලා. ඊට පස්සේ ඒ දුක් නිරුද්ධ කරන්න ඉපදීම, ලෙඩවීම, මරණය, ශෝකය, පරිදේවය, දුක්, දුම්නස්, සුසුම්හෙලීම්, කායික පීඩා, මානසික පීඩා, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග එකතු වීම, කැමති දේ නොලැබීම, සංක්ෂේපයෙන් කියොත් පංච උපාදානස්කන්ධ දුක. ඔය ඔක්කොම අවබෝධ කරන දුක තියෙන්නේ අවබෝධ කරන්නනේ. ඒ දුක අවබෝධයේ පිණිසත් ඊට පස්සේ තණ්හා ප්‍රහාණය පිණිසත් නිවන සාක්ෂාත් වීම පිණිසත් අන්න ප්‍රගුණ කළ යුතු මාර්ගය තියෙනවා. එතකොට එයා කේන්දරේ නෙමෙයි ප්‍රගුණ කරන්නේ. එයා ප්‍රගුණ කරන්නේ උතුමන් වහන්සේ කුමක්ද? අන්න සම්මා දිට්ඨියයි, සම්මා සංකල්පයයි, සම්මා වාචා, සම්මා කම්මන්තය, සම්මා ආජීවය, සම්මා වායාමය, සම්මා සතිය, සම්මා සමාධිය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට තමයි භාගතුන් දේශනා කළේ කුමක් කියලාද? අයමේ වාරියෝ අට්ඨංගිකෝ මග්ගෝ කුමක්ද?
දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා දුක නිරුද්ධ කරන මාර්ගය කියලා. එතකොට කවදා හෝ හරි මේ සසර දුකින් නිදහස් වෙන්න ඕන නම් කෙනෙකුට එයා කවදා හරි ප්‍රගුණ කරන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම තමයි. වෙන කිසිම දෙයකින් නෙමෙයි දුක නිරුද්ධ කරන්න තියෙන්නේ. ඒකයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන දේශනා කරන්න කලින් කාම සුකල්ලිකාන යෝගියත් අත්හැරි අත්තකිලමතාන යෝගියත් අත්හැරලා මේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධ ධම්සපද සූත්‍ර හරිය ලස්සන දේශනා කරන්නේ. ඒ දැක්ම ආනේ දැක්මටනේ ඒ සත්‍ය ඥානයට දුක්ඛ ඊට පස්සේ සමුදය නිරෝධ මාර්ග කියන ඒ සත්‍ය ඥානයට පැමිණීමනේ විරදං වීතමලං ධම්මචක්කුම් උදපාදී කිව්වේ. යං කිංචි ධම්ම සමුදය ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මන්ති. යමක් හේතුගෙන් හටගනීද හේතු නැතිවීමෙන් නැති වී යන ස්වභාවයෙන් යුතු වේ කිය ධම්මස පහළ වුණා කිව්වෙත් මේ සම්මා දිට්ඨියටම තමයි. සෝවාන් වීම කියන එක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එතකොට මේ සෝවාන් භූමියට පත් වෙන්න පෙර තිබෙන ආකාර දෙකකින් මේ සෝවාන් භූමියට එන්න. ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී. එතකොට ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකයාගේ විස්තරය තියෙනවනේ. ඔක්කාන්ති සංයුත්තේ හරි ලස්සනට භාගතුන දේශනා කළා කොහොමද මේ ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකයා කියන්නේ කියලා. ඇස අනිත්‍යයි. ඇස කන නාසය දිවකය මනස කියන ආයතනයි අනිත්‍යයි කියලා ඔහු අදාගන්න. ශ්‍රද්ධාති අදිමුච්ඡති. ශ්‍රද්ධාවෙන් එතන කියලා නේ මේ පෙරිලා වඳිනවා කියලා නෑ. බිම පෙරිපෙල්ලි. එතන විස්තර කරන්නේ ශ්‍රද්ධා ඇස අනිත්‍යයි කියලා අදා ගන්නවා. අද ඒ කතාව නෑනේ බිම පෙරිලා වඳිනවා නම් සුදු වඳිනවා නම් එහෙම එකක් එතන විස්තර කරලා නෑ. අටුවාවෙත් නෑ. ටීකාවෙත් නෑ. තා මොන හරි පොත් තියෙනවා නම් ඒ වගේත් නෑ. ඒතකොට ඒකයි. ශ්‍රද්ධානුසාරී කියන එකත් විස්තර කරලා තියෙනවා අපගේ භාගතුන් වහන්සේ. ඒ ධම්මානුසාරී මට්ටමේ ප්‍රඥාය මත්ත සෝනිඥානක්කමති. එහෙමයි ධර්මයේ තුල ඒ වචනේ තියෙන්නේ. ප්‍රඥාවෙන් ඒ කන නාසය දිවකය මනස අනිත්‍යයි කියන එක දකින්න උත්සාහ කරනවා කියනවා. නිඥානක්කමති. නිෂ්ඨාවටපත් වෙන උත්සාහ කරනවා පුරුදු කරනවා දකින්නවා. අන්න ඒකයි. එතකොට මේ ධර්මය වැරදිනේ අපි පටලවම් කරන්න දෙයක් නෑ ඉතින්. එතකොට අන්න ඔය ආකාරයට යම් කිසි කෙනෙක් පුරුදු කරගත දැන් අහනවනේ සීල සූත්‍රෙත් අහනවනේ භාගතුන් වහන්සේගෙන් අහනවා සෝවාන් ඉන්න කුමක්ද ස්වාමීනි භාගතුන් වහන්සේ කරන්න ඕනේ කියලා අහනවා. එස කනනාසී දිවකය මනස එහෙම නැත්නම් මේ පංච උපාදාන අනිදුක්ඛනාත්ම වශයෙන් විදර්ශනා කරන්න. ඊට පස්සේ දැන් බලන්නකො දෘෂ්ටි ගැන. ඊට පස්සේ දිට්ඨි සංයුත්තේ හරි ලස්සනට මේ මිනිස්යාට ගොඩාක් අපි දෘෂ්ටි වලට අහු වෙලා ඉන්නවනේ. ඒ දෘෂ්ටි වලට හේතුව බුදුරජාණන් දේශනා කරනවා. අනිත්‍ය දුක්ඛ අනාත්මය ගැන මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්මයේ ස්වභාවයෙන් යුතු ඥානෙ නැති නිසා මේ පුද්ගලයා මේ දෘෂ්ටි වලට අසු වෙන්නේ කියනවා. ඒ දෘෂ්ටියට හේතුව තමයි සම්මා දිට්ඨි නැතිකම. ඒතර සම්මා දිට්ඨිය තිබුණා කියන්නේ දෘෂ්ටි වලට අසු වෙන්නේ නැහැ කියන එකයි. එතකොට ඒ නිසා මේ නිකන් උඩින් පල්ලෙන් මේ යන සාදු කියනා වගේ නිකන් මේ බණක් නෙමෙයි ධර්මයක් නෙමෙයි බුදුරජාණන් දේශනා කළේ. තථාගතයන් වහන්සේගේ ධර්මය කියන්නේ ගම්භීරයි. ගම්භීරූ ධමයක්. ගම්භීරූ ධමයක් කියලා කියන්නේ මේ මහා ප්‍රාණ උච්චාරණය කරන නිකන් ඒ විදිහට ගන්න ගම්භීර බවනේ. ගම්භීරයි කියන්නේ මෙන්න මේකයි. එතකොට ඒකයි මේ ධර්මයේ තුල මුලින් ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී, ශ්‍රද්ධානුසාරී මට්ටමේ සිට ධම්මානුසාරී මට්ටමේ සිට යන්නේ කියලා දැන් පහරාද සූත්‍රයේ තියෙන්නේ. මුලින් සීලය දැන් මේ සම්මාදිට උපකාරණ අංග වල තියෙන්නේ. සීලය, ධර්ම ඥානය, ධර්ම සාකච්ඡා, සමති විදර්ශන ඒ වගේ තමයි කියන දැන් පහරාද සූත්‍රයේ තියෙන්නේ. සවිරල ඉඳන් කෙමින් තමයි සාගරයේ ගැඹුරට යන්නේ කියලා. බහැපු ගමම මොහොතේ ගැඹුරු නැහැනේ. මුහුදිනාලා තියෙන ඒ දන්නවද? බහැපු ගාම අඩිය තිබ්බ ගාන ජබක් ගාලා යන්නේ නැහැ නේ. ලින්දට වැටෙනා වගේ මොහොතට වැටෙන්නේ නැහැ නේ. කෙමින් ගැඹුරට යන්නේ. ඉතින් මේ වගේ පහරාද සූත්‍රයේ තියෙන. එතකොට ඒකයි ගම්බීරයි කියලා කියන්නේ. මේ ගම්බීරයි කියන වචනේ සමහරලට සමහරු දන්නේ නැහැ නේ. කියන්නේ ගම්බීරයි ඒකේ ගැඹුරුයි. ඒකේ ගැඹුරු භව කියලා කියන්නේ යන්නේ ඒකයි. ධර්මයෙන් තිබෙන උතුම් දෙයක්. ඒ ධර්මයක් සාක්ෂාත් වීමෙන් ලැබෙන දෙයක්. සෝවාන් වීමට වඩා ගැඹුරුයි දුද්දසයි දුර අවබෝධයට දුෂ්කරයි සකදාගාමි අනාගාමි.
ඒ කෙමෙන් කෙම දැන් සෝවාන් වෙනකොට සම්මා දිට්ඨිය. ඊට පස්සේ ඔන්න මේ හිතේ තියෙන ඒ ලාමක දේවල් දුරු වීමනේ මාර්ගඵල අවබෝධය කියලා කියන්නේ. සකදාගාමිනව රාග දේශ මොහ තැම්පත් වෙනවා. ඔන්න රාග දේශ මොහ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා අනාගාමී වෙනකොට. ඒ විදිහට බලන්න ඔය කෙමෙන් කෙමෙන් ගැඹුර කරා යන හැටි. මේ මගඵල අවබෝධය සසර දුකින් නිදහස් වීම කියන එකයි. මේ සාමාන්‍ය මේ වචන ටිකක් කතා කරලා මේ ගැඹුරු එහෙම එකක් නෙමෙයි. ඒතර ඒ නිසා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රගුණ කළොත් පමණයි අන්නේ කෙනාට සම්මා දිට්ඨිය ඇති කර ගැනීමෙත් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණත්වයේ තමයි අරහත්ත්වය කියලා කියන්නේ. සම්මා දිට්ඨිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රගුණ කරන්න ඒ භූමියට බැසගත්තා කියන එක තමයි කියන්නේ. සම්මා දිට්ඨියට පමුණ ඒ සෝතාපන්න කියලා කියන්නේ සෝත කියන්නේ ඒකයි. එතනදී ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ නමක්. ආපන්න කියන්නේ පැමිණුණා. ඒතර මේ සියලු කාරණා බලන ලස්සනට එකින් එකට සම්බන්ධ වෙනවනේ. ඉතින් ඒ නිසා ඒ අද ධර්ම දේශනාවේ දායකත්ව දරුන්ගේ පින්වතුන් සඳහන් කරලා තිබෙන්නේ ඒ විදිහට සම්මා දිට්ඨිය ඇති කරගන්නට කියලා දෙන එක. ඉතින් ඒක තමයි මේ සරලව මූලික කාරණාවන් බුද්ධ දේශනාවන් වල විවිධ තැන්වල තියෙන කාරණාවන් මේ විදිහට මේ සරලව අපි සුළුවෙන් මේ පැහැදිලි කරගත්තේ. ඉතින් ඒ නිසා එහෙනම් සම්මා දිට්ඨිය ඇති කරගන්න එහෙනම් මූලිකව ඔබ අප හැමෝම ඇති කරගන්න ඕන. මේ කරුණ අපි සාකච්ඡා කරපු කරුණ වලින් තේරෙන්නේ ඒ තමයි පරතෝ ഘോഷයත් යෝනිසෝ මනසිකාරයත්. ඒ පරතෝ ഘോഷයෙන් යෝනිසෝ මනසිකාරය තුළින් ඊළඟට සීලයත් ධර්ම ඥානයත් ධර්ම සාකච්ඡාවත් සමත විදර්ශනත් කියන කරුණු පහත් ඇති කරගත යුතු වෙනවා. එහෙමනොත් ලෞකික වශයෙන් සම්මා දිට්ඨිය තියෙන ලෝකෝත්තර වශයෙන් සම්මා දිට්ඨියටපත් වෙලා මේ ප්‍රඥාව ජීවිතයට සාක්ෂාත් කිරීමේ භාග්‍ය කෙනෙකුට මුදා වෙනවා. ඉතින් ඒ නිසා ඔය තමයි අද අපි කතා කරපු ධර්ම කාරණාන් වල සාරාංශය. ඉතින් මේ විදිහට ඔබ අප හැම දිනාට චතුරාර්ය සත්‍ය අසන්ට ලැබිලා ඒ කියන්නේ පරතෝ ഘോഷයෙන් ඊළඟට යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන සීලය ධර්ම සාකච්ඡාව ධර්ම ඥානය ඇති කරගනිමින් සමත විදර්ශනා දියුණු කරගෙන සම්මා දිට්ඨිය ඇති කරගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසන්න ලබන්න ඔබ අප හැම දිනාට මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. ධම්ම පූජා සදහම් දේශනාව සඳහා අද දින දායකත්වයේ දරන්නේ දංකොටුව දුම්මල කොටුවේ පදිංචි 2021 අප්‍රේල් මාස 29 වන දිනට 73 වන ජන්මදිනයේ දෙන ධර්මදාන සමාජිකා රත්නාවතී මෑණියන්ට සිත් පැතීම පිණිස රත්නාවතී මෑණියන්ගේ ස්වාමි පුරුෂයා වන ඒ රණසිංහ පියාණන් ඇතුළු දූදරු පිරිසගේ දායකත්වයෙන් යුක්තව රැස් කර ගන්නට යෙදුණු සීල පින් කැමැති සීල දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක් දෙවිදුන් සතරවරම් දෙවිවරු සෙම්පති දෙවිවරු ඒ වගේම මේ පින්බිමට අධිග්‍රහිත සිළු දෙවියන් සුමන සමන් දෙවිවරුන් උපුල්ලන් දෙවිවරුන් ඇතුළු නානා නම්ගොත් වාසී ප්‍රදේශ භාර පළාත් භාර සිළු දෙවියන් බඹලෝ වාසී බ්‍රහ්මීන් ඔබ අප සිළු දෙනාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාද මේ පින් අනුමෝදන්ව දෙවියන් දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥායන සීක බල ධර්මයෙන් වැඩිත්වා සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂා උදව්පකාර ඔබ අප සියලු දිනාටමත් ඒ වගේම දායකත්වයේ දරූ රණසිංහ පියාණන් ඒ වගේම ජන්මදිනයේ සමන රත්නාවතී මෑණියන් ඇතුළු පවුලේ හැම දිනාටමත් සියලු ආරක්ෂාව රැකවරණේ සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම දායකත්වයේ දරූ පින්නතුන් නමින් මිය පරලොව යන්ට යෙදුන ඔබ අප සියලු දෙනා නමින්ද මිය පරලොව ගොස් ඥාතීන් පින් බලාපොරොත්තුවෙන් ඇතනම් ගුරු දෙමාපිය ඥාති වර්ගය යන සසර පුරා මේ මොහොත දක්වා ඒ සියලු ඥාතීන් සමලෙස මේ පින් අනුමෝදන්ව ඥාතීන්ගේද පරලොව ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම මේ සියලු පින අද දින දායකත්වයේ දරන කොටුව දුම්මල කොටුවේ පදිංචි ඒ රණසිංහ පියාණන් දූදරු පිරිස ඇතුළු ඒ පවුලේ හැම දිනාටමත් ඒ වගේම
2021 අප්‍රේල් මාස 29 වන දිනට 73 වන ජන්මදිනයේ යෙදෙන ධර්මදාන සමාජිකාවක් වන රත්නාවතී මේනියන්ට මේ පින් අනුමෝදන් මේ පවුලේ හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් මේ සියලු දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණයේ සැලසේවා. ඒ හැම දෙනා කරන කියන සීල කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ඒ හැම දෙනාගේම ජීවිතවලට සුවසේ පින් දහම් එක්කස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ පින ඔබ අප හැම දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දෙක ලෙස අනුමෝදන් පින්වත් ගුරු දෙවිඳුන්ද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පිනත් උතුම් ධර්මාබෝධයේ පිණිස ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සීල පින ඔබ අප හැම දෙනාගේම දෙමාපියන්ට ගුරුවර නෑදෑහිත මිතුරු ඇතුළු සෑම දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානින් උදව්පකාර කරන නන්නයරින් උදව්පකාර කරන සිව්පසයෙන් උපකාර කරන හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් මේ සීල දෙනාමත් ඔබ අප සීල දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. සීල ආරක්ෂාව රැකවරණීය ජීවිතවලට සැලසේවා. කරන කියන සීල කටයුතු සාර්ථක වේවා. අධ්‍යාපන කටයුතු රැකී රක්ෂා ගොවිතැන්පත් ආදී මේ හැම දෙයක්ම සාර්ථක වේවා. හැම දිනාගේම ජීවිතවලට පෙනෙන නොපෙනෙන බාධා කරදරයන්ගෙන් තොරව තුනුරුවන් සරණින් දෙවි රැකවරණින් සුවසේ පින් දහම් වික්‍රස් කරගෙන ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා දහම් අවවාද නැරඹීමට ශ්‍රද්ධා ඩේලි YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.